අයිබෝවන් අදත් අපි උසස් පෙළ ආර්ථික විද්‍යා විෂය නිර්දේශයට අදාළ රාජ්‍ය ආර්ථිකයේ ඒකකය හා සම්බන්ධ රාජ්‍ය අයවැය ලේඛනය පිළිබඳව මේ වීඩියෝ පටය මගින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මම මීට පෙර රාජ්‍ය ආර්ථිකය හා සම්බන්ධ වීඩියෝ පටයන් 4ක් පළ කරලා තියෙනවා. එකක් ආණ්ඩුවේ මැදිහත්කරණය හා සම්බන්ධව, දෙවැන්න බාහිරතා හා සම්බන්ධව, තුන්වැන්න රාජ්‍ය වියදම් හා සම්බන්ධව, හතරවැන්න රාජ්‍ය ආදායම හා සම්බන්ධව. එතකොට මේ පස්වන වීඩියෝ පටය තමයි මේ රාජ්‍ය අයවැය. ඔබ උසස් පෙළ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රය ගත්තොත් ඒකේ දෙවන කොටසේ ආයන්නේ බොහෝ වෙලාවට 7 වන ප්‍රශ්නය ලකුණු 20ක ප්‍රශ්නයක් රාජ්‍ය ආර්ථිකය සම්බන්ධයෙන් බොහෝ වෙලාවට අහනවා. දැන් 2018 ප්‍රශ්න පත්‍රය මම දැක්කා ලකුණු 20ක්ම දීලා තියෙනවා. හැබැයි ඒ ලකුණු 20 ප්‍රශ්නයට පිළිතුරු දෙන්න නම් ඔබ එක් කොටසක් විතරක් දැනගෙන ප්‍රමාණවත් මදි. මාර කිව්වා ආණ්ඩුවේ මැදිහත් වීම, බාහිරතා, ඊළඟ රාජ්‍ය වියදම, රාජ්‍ය ආදායම, රාජ්‍ය අයවැය, රාජ්‍ය ණය. ඒ සියල්ල පිළිබඳ ඔබ හොඳ අවබෝධයක් තියාගත්තොත් කොහොම පහසු ප්‍රශ්නයක් අහන්නේ ඒට ලකුණු 20ම ඔබට ලබා ගන්න පුළුවන් නිවැරදිව පිළිතුරු සැපීම තුලින්. එසයිම කලින් වීඩියෝ පට 4ත් ඔබ යලි යලි කීපතාවක් නරඹන්න. එදී සිද්ධාන්ත නිබන්ධන ඔබ ගාව තියෙනවා නම් පාසලේදී හෝ විකල්ප උපකාරක පන්තියේගේව ඒවත් පරිශීලනය කරන්න. ඊළඟ මේ වීඩියෝ පටේ නැරඹීමෙන් පසුව පසුගිය විභාග ප්‍රශ්න හා පිළිතුරු පොඩ්ඩක් පරීක්ෂා කරන්න. පසුව නැවතත් වෙනත් වීඩියෝ පටයක් මගින් පසුගිය විභාග ප්‍රශ්නත් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. හරි, අපි යමු රාජ්‍ය අයවැයක් කියන්නේ මොකක්ද? දැන් ඔබ දන්නවා ආර්ථිකය තුලට ආණ්ඩුව මැදිහත් වෙන්නේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති මගින්. ඒ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න ආණ්ඩුව සකස් කරගන්න වෙනවා මුදල් සැලැස්ම. ඒ කියන්නේ ඉදිරි වර්ෂය තුලදී දැන් එක වර්ෂයක් අවසන් වෙලා ඊළඟ වර්ෂයේදී ආණ්ඩුව ආර්ථිකය තුලට මැදිහත් වෙලා බදු සහ බදු නොවන මාර්ගයන්ගෙන් සිය රාජ්‍ය ආදායම උපයාගන්නේ කොහොමද? වර්තන සහ ප්‍රාග්ධන වශයෙන් සිය රාජ්‍ය වියදම් දරන්න තියෙන සැලැස්ම මොකක්ද? ඒ අනුව එයාට ඇතිවෙන රාජ්‍ය අයවැය හිගය කොපමණද? ඒ හිගය පියව ගන්න, මුල්‍යනීකරණය කරගන්න ආණ්ඩුව දේශීය සහ විදේශීය වශයෙන් ණය පහසුකම් ලබා ගන්න බලාපොරොත්තු වන ආකාරය පිළිබඳ මුදල් සැලැස්මක්, මුල්‍ය සැලැස්මක් සකස් කළ යුතුයි. එක් වර්ෂයක් අවසන් වෙලා ඊළඟ වර්ෂයට යන්න කලින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි මේ මුදල් සැලැස්ම පාර්ලිමේන්තු අනුමැතිය සඳහා. එතකොට රාජ්‍ය මුදල් පාලනය හා සම්බන්ධ පූර්ණ පාලන බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට. ඒත් පාර්ලිමේන්තුවේ අනුමැතියක් නොමැතිව බදු අය කිරීම හෝ රාජ්‍ය වියදම් දැරීම සිදු කළ නොහැකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වගන්තියේ සිට 154 වගන්තිය දක්වා මේ රාජ්‍ය මුදල් පාලනය සම්බන්ධ විධිවිධානයන් ඇතුළත් වෙලා තිනවා මුදල් රෙගුලාසි වශයෙන්. එතකොට ඒකේ සාමාන්‍ය අවබෝධය ඔබ ගන්න මෙහෙම ආණ්ඩුව ඊළඟ වර්ෂයට අවශ්‍ය කරන මුදල් සැලැස්ම සකස් කළ යුතුයි. ඉන්නේ මුදල් සැලැස්මට අපි කියනවා විසර්ජන කෙටුම්පත. විසර්ජන කෙටුම්පත. නැත්නම් මුදල් සැලැස්ම. ඒ මුදල් සැලැස්මේවත් විසර්ජන කෙටුම්පත කවුද සකස් කරන්නේ? ඒ සඳහා මුදල් අමාත්‍යාංශයක් කියලා එකක් වෙනම තියෙනවා. ඒ මුදල් අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලය ඒ රාජ්‍ය අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු වලින් විස්තර ලබාගෙන ඊළඟ වර්ෂයට අවශ්‍ය කරන අය සහ වැය පිළිබඳ කෙටුම්පත සකස් කරනවා. එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුත්තේ මුදල් අමාත්‍යවරයා විසින්. සාමාන්‍ය ක්‍රමය තමයි පාර්ලිමේන්තුවට මුදල් අමාත්‍යවරයා මේ ඉදිරිපත් කිරීමට ප්‍රථම කැබිනට් මණ්ඩලයට තමන් හදපු මුදල් සැලැස්ම ඉදිරිපත් කරලා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණට පස්සේ තමයි එයා පාර්ලිමේන්තුවට මේක ඉදිරිපත් කරන්නේ. පාර්ලිමේන්තුවේ මුදල් අමාත්‍යවරයා විසින් මෙය තුන්වරක් කියවීම කරනවා. ප්‍රථම වතාවේ සෑම මන්ත්‍රීවරයෙක්ටම පිටපතක් ලබා දෙමින්
හඬ නගා මෙය මුදල් අමාත්‍යවරයා විසින් කියවනවා. ඔබ කීප වතාවක් රූපවාහිනියක දැකලා ඇති. දෙවන වර කියවීම කියන්නේ ඒ මුදල් සැලැස්මේ ඒ ශීර්ෂය සඳහා සැලසුම් කළපු වැය ශීර්ෂයන් පිළිබඳව දින කීපයක් පුරාවට පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු එකතු වෙලා විවාදයක් පවත්වනවා. ඒ දරණ වියදම සුදුසුද නැද්ද, ඒක වැඩිද අඩුද, ඒවැ ප්‍රතිලාභ මොනවද කියලා විපක්ෂ මන්ත්‍රීවරු සහ පක්ෂ මන්ත්‍රීවරු මෙවර සූදානම් වෙලා ඇවිල්ලා තාර්කික ලෙස ඒ වියදම් තාර්කීකරණය කිරීමක් කරලා විවාදයක් කළ යුතුයි. ඔබට තේරෙනවද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගේ නිවැරදි කාර්යභාරය උතන ඉටවිය යුතු බව. ඒ සිද්ධාන්ත කියන එක පිළිබඳව ඔබට ඉතුරු කරනවා. ඊළඟට ඒ දෙවන අයවැය ශීර්ෂ විවාද කළාට පස්සේ අවශ්‍ය සංශෝධනයන් සිදු කරලා නැවත මේක මුද්‍රණය කරනවා. නැවත මුද්‍රණය කරලා තුන්වන වර කියවන එක කරනවා මුදල් අමාත්‍යවරයා විසින්. ඊළඟට පාර්ලිමේන්තුවේ වැඩි ඡන්ද බලයෙන් මේක සම්මත වුණාට පස්සේ කතානායකවරයා විසින් මේට අත්සන් දෙවුවට පස්සේ මේක ව්‍යවස්ථාපිත ලියවිල්ලක් බවට පත් වෙනවා. එතකොට අපි ඉදිරිපත් කරපු මුදල් සැලැස්මට කියන්නේ විසර්ජන කෙටුම්පත. කෙටිපත්‍රයයි. එතකොට ඒක තාම සම්මත වෙලා නැහැ. ඉදිරිපත් කරන අවස්ථාවේ. ඒ විසර්ජන කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වෙලා කතානායකවරයා අත්සන් ලැබුවට පස්සේ අපි ඒකට කියන්නේ විසර්ජන පනත. ව්‍යවස්ථාපිත ලියවිල්ලක්. ඒ කියන්නේ ඉදිරි වර්ෂයේ සඳහා මහා භාණ්ඩාගාරයේ ඒකාබද්ධ අරමුදලින් මුදල් වෙන් කර ගැනීමට මුදල් අමාත්‍යවරයාට බලය පැවරෙන ලියවිල්ලක් බවට පත් වෙනවා මේ විසර්ජන පනත. එහෙනම් ඊළඟ වර්ෂවලදී කොහොමද මුදල් අමාත්‍යවරයා භාණ්ඩාගාරයෙන් මුදල් වෙන් කරගන්නේ? මුදල් අමාත්‍යවරයා විසින් දෙනු ලබන අධිකාරී බලපත්‍රයක් මත තමයි මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරයා විසින් මුදල් නිකුත් කරනු ලබන්නේ. ඒකට අපි කියනවා වොරන්ට් බලපත්‍ර. මුදල් අමාත්‍යවරයා තමයි වොරන්ට් බලපත්‍රයක් දෙන්නේ. හැබැයි මුදල් අමාත්‍යවරයාට වොරන්ට් බලපත්‍ර දෙන්න බෑ පාර්ලිමේන්තුවේ සම්මත නොවු වියදම් ශීර්ෂයක් සඳහා. පාර්ලිමේන්තුවේ සම්මත වූ වියදම් ශීර්ෂයක් සඳහා තමයි මුදල් අමාත්‍යවරයා වොරන්ට් බලපත්‍රය දෙන්නේ මහා භාණ්ඩාගාරයට. මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරයා විසින් තමයි ඒ වොරන්ට් බලපත්‍රයේ ප්‍රකාරව ඉදිරි වර්ෂයේ සඳහා ආණ්ඩුවට වියදම් කරන්න අවශ්‍ය මුදල් ප්‍රතිපාදනයන් ලබා දෙන්නේ. හැබැයි මුදල් අමාත්‍යවරයා වොරන්ට් බලපත්‍රයක් ලබා දීමෙන් බැහැර වෙන අවස්ථාවක් තියෙනවා. ඒ තමයි ඇතැම් වෙලාවට පාර්ලිමේන්තුව විසුරුව හැරලා නම් තියෙන්නේ. කිසියම් ව්‍යවසනකාරී තත්ත්වයකදී හෝ පාර්ලිමේන්තුව විසුරුව හැරි අවස්ථාවකදී හෝ මැතිවරණයක් පවත්වන අවස්ථාවකදී ඊට අදාළ වියදම් පියවා ගැනීම සඳහා ඒතර පාර්ලිමේන්තුව නැහැනේ. ඒ සඳහා වොරන්ට් බලපත්‍ර ඉෂු කිරීමේ බලය ලැබෙන්නේ ජනාධිපතිවරයාට, විධායක ජනාධිපතිතුමාට. එතකොට ජනාධිපතිවරයාට පුළුවන් පාර්ලිමේන්තුව විසුරුවා හැරලා සාමාන්‍ය මාස 3ක් 4ක් වගේ කාලයක් තුල රාජ්‍ය කටයුතු පවත්වාගෙන යාම සඳහා මැතිවරණ කටයුතු සඳහා අවශ්‍ය කරන වියදම් ලබා ගන්න අවශ්‍ය වොරන්ට් බලපත්‍ර ඉෂු කරන්න පුළුවන් විධායක ජනාධිපතිතුමාට. දැන් මම මේ කතා කරන අවස්ථාවෙත් දැන් අපි ඉන්නේ 2020 වර්ෂයේ මේ වෙනකොට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසුරු හැරලා තියෙනවා. එතකොට හරිනම් 2020 වර්ෂය සඳහා අවශ්‍ය වියදම් කිරීමට පාර්ලිමේන්තුව අනුමැතිය සඳහා අයවැය ලේඛනයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා සම්මත කරලා තිබිය යුතුයි. නමුත් තාම ඒක කළා නැහැ. ආණ්ඩුව විසුරු හැරලා ඉවරයි. එහෙනම් මේ ජනවාරි පෙබරවාරි මාර්තු අප්‍රේල් දැන් අද මැයි වෙනකන් අවශ්‍ය වියදම් ඒකාබද්ධ අරමුදලින් ලබා ගැනීමේ බලතලය හිමි වෙලා තියෙන කාර්යද ජනාධිපතිතුමාට. ඒතර මේ අහයි ජනාධිපතිතුමාට බලතලය ලැබෙන්නේ කොයි වගේ අවස්ථාවකද? එතකොට පාර්ලිමේන්තුව විසුරුව හැරි අවස්ථාවක රාජ්‍ය කටයුතු පවත්වාගෙන යාමටත් මැතිවරණ පැවැත්වීම සඳහා හෝ වෙනියම් ව්‍යවසනකාරී තත්ත්වයක් ඇති වුණොත් ඒවා වර්ධනය කිරීම සඳහා අවශ්‍ය වියදම් ලබා ගන්න විධායක ජනාධිපතිවරයාට බලතල තියෙනවා. හැබැයි හැකිතාක් ඉක්මනින් ඔහු පාර්ලිමේන්තුවක් කැඳවලා ඉදිරි කාලච්ඡේදය සඳහා අයවැයක් සම්මත කරගනී කියලා අපි විශ්වාස කරනවා. ඒ තමයි සාමාන්‍ය අයවැයක නීතිමය පසුබිම. ඊට එතන වැදගත් දෙයක් ගිණුමක් ගැන මම කිව්වා ඒකාබද්ධ අරමුදල් ගිණුම.
ආණ්ඩුක ව්‍යවස්ථාවේ 150 වගන්තියේ තියෙනවා. ඒකාබද්ධ අරමුදල කියලා කිව්වේ රජයට හිමි අර බදු සහ බදු නොවන මාර්ගයන්ගෙන් තීරු බදු වරිපරම් බදු ඒවයින් ලැබෙන සියලුම ආදායම් රැස් කරලා තියාගන්න ගිණුම තමයි අපි කියන්නේ ඒකාබද්ධ අරමුදල් ගිණුම. ඒකෙන් තමයි වියදම් කරන්න ඉදිරි වර්ෂයේ අරගෙන වොරන්ට් බලපත්‍ර නිකුත් කරලා ලබන්නේ. ඒ සම්බන්ධ දල අවබෝධයක් ඔබට තිබුණා ඇති. පැහැදිලි මෙන්න මෙවැනි දේවල් ඔබෙන් අහන්න පුළුවන්. අයවැයක් තුල අපි හිතමු කිසියම් ශීර්ෂයක් සඳහා සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා රුපියල් මිලියන 10ක් වෙන් කළ තිබ්බා කියලා. වැඩේ කරගෙන යන ගමන් ඊළඟ වර්ෂේ මේ වර්ෂේදී අපි ඒක සම්බන්ධ කරගන්නේ. ඊළඟ වර්ෂයේ වැඩේ කරගෙන යන ගමන් අනපේක්ෂිත සිද්ධියක් නිසා ඒ කියන්නේ වේලාසන පුරෝකථනය කරගත නොහැකි සිද්ධියක් නිසා ඒ වියදම මිලියන 10යි ප්‍රමාණවත් නොවන තත්ත්වයක ඇති වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවක කොහොමද ඒ වියදම් පියවා ගන්න අවශ්‍ය කටයුතු යොදා ගන්න. අන්න එතනදී ඒ මදි මුදල් ප්‍රමාණය අපි තව මිලියන 2ක් තව අවශ්‍යයි කියලා. ඒ මිලියන 2ක වියදම මහා භාණ්ඩාගාරයෙන් වෙන් කර ගන්න නම් ඒ සඳහා අන්න හදනවා පරිපූරක ඇස්තමේන්තුවක්. එතන පරිපූරක ඇස්තමේන්තුව කියන්නේ මොකක්ද කියලා ඔබ ආයි පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරලා පාර්ලිමේන්තුවට පරිපූරක ඇස්තමේන්තුව සම්මත කරගෙන තමයි අර මදිපාඩු වියදම් ටික ආණ්ඩුව දරන්නේ. එහෙනම් පරිපූරක ඇස්තමේන්තුවක් කියන්නේ කුමක්ද කියලා මේක ඇහුවොත් යම් වියදම් ශීර්ෂයක් සදා වෙන් කළද මුදල් අදාළ කාර්ය කරගෙන යාමේදී අනපේක්ෂිත හෝ පුරෝකථනය කළ නොහැකි සිද්ධියක් නිසා ප්‍රමාණවත් නොවන අවස්ථාවකදී එම ඌණ මුදල් වලට අවශ්‍ය කරන පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීමට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලබන කෙටුම්පත තමයි අපි පරිපූරක ඇස්තමේන්තුවක් කියන්නේ. ඊළඟ තව වැදගත් වචනයක් අතර මාර කිව්වේ එකේ අර පාර්ලිමේන්තුව විසුරුහැරලා තියෙද්දි ජනාධිපතිවරයාට වියදම් කරන්න බලතල් ලැබෙනවා කොහොමද? හැබැයි ඒතර අනුමැතියක් නැහැ. ඒ අනුමැතිය ලබා ගන්න කොහොමද? ඒකට අනුමැතිය ලබා ගන්න අතුරු සම්මත ගිණුමක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා. එන අතුරු සම්මත ගිණුමක් මගින් තමයි අර මාස 3 මාස 4ක කාලය තුල දැන් අතිගරු ජනාධිපතිතුමා අදාළ වියදම් පියවා ගැනීමට අවශ්‍ය විධිවිධාන සලස්වාගෙන තියෙනවා. එන අතුරු සම්මත ගිණුමක් යනු කුමක්ද කියලා ඔබෙන් අහයි. අතුරු සම්මත ගිණුමක් යනු පාර්ලිමේන්තුවක් විසුරුවා හැරි අවස්ථාවක සිට මාස 3ක මාස 4ක කාල සීමාව සඳහා අවශ්‍ය රාජ්‍ය වියදම් දැරීමට අවශ්‍ය අනුමැතිය ලබා ගැනීමට කැබිනට් මණ්ඩලයට හෝ පාර්ලිමේන්තුවට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලබන ලියවිල්ල අපි කියනවා අතුරු සම්මත ගිණුමක් කියලා. ඒ ප්‍රමාණවත් ඔබට සාමාන්‍ය ක්‍රියාදාමයට ඔබ ටිකක් ඒවා ප්‍රයෝජන කරන ආසන ඔබට පුළුවන් වෙනම විෂයක් තියෙන රාජ්‍ය මූල්‍ය කළමනාකරණය ඒ පිළිබඳව පසු අධ්‍යයනය කරන්න. දැන් අපි බලමු උසස් පෙළට අදාළව රාජ්‍ය අයවැය ලේඛනයක් සකස් කරන ආකාරය විනෝද. රාජ්‍ය අයවැය ලේඛනයක ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. එකක් ජංගම ගිණුම හේවත් වර්තන ගිණුම දෙවැන්න ප්‍රාග්ධන හා මූල්‍යනීය ගිණුම. ඒකෙදි විශේෂයෙන් ආර්ථික විද්‍යාවදී කතා කරනවා මෙන්න මේ ශේෂයන් පිළිබඳ. වර්තන ගිණුමේ ශේෂයෙන් හේවත් රාජ්‍ය ඉතුරු පිළිබඳ අපි සාකච්ඡා කරනවා. දෙවැන්න සමස්ත අයවැය හිගයක් ගැන අපි සාකච්ඡා කරනවා. තුන්වැන්න ප්‍රාථමික ගිණුමේ ශේෂය කියන එක පිළිබඳ අපි සාකච්ඡා කරනවා. හතරවැන්න මූල්‍ය ශුද්ධ මූල්‍ය හිගය. ශුද්ධ මූල්‍ය හිගය කියන්නේ මොකක්ද කියලා පිළිබඳව අපි සාකච්ඡා කරනවා. එතන උසස් පෙළ ශිෂ්‍ය කෙනෙකුට ඔබට අවබෝධය තිබිය යුතුයි. මොකක්ද වර්තන ගිණුමේ ශේෂය කියන්නේ? මොකක්ද සමස්ත අයවැය හිගයේවත් ශේෂය කියන්නේ? මොකක්ද ප්‍රාථමික ගිණුමේ ශේෂය කියන්නේ? මොකක්ද ශුද්ධ මූල්‍ය හිගය කියන්නේ? ඊළඟට හිගය පියවර ගන්න දේශීය සහ විදේශීය මූලාශ්‍ර මොනවද? ඒවායේ ආර්ථික ප්‍රතිවිපාක මොනවද කියන එක තමයි ඔබෙන් අහන්නේ. අපි බලමු රාජ්‍ය අයවැය ලේඛනයේ සැකිල්ල පිළිබඳව අපි බලමු රාජ්‍ය අයවැය ලේඛනයක සාමාන්‍ය දල සලස්ම කල්පිත ආකෘතියක් මගින් බලමු. ප්‍රථමයෙන් රජයේ බදු සහ බදු නොවන මාර්ගයන් උපය ගන්න මුළු රාජ්‍ය ආදායම පෙන්නනවා. අපි හිතමු රුපියල් දශලක්ෂ 2000යි කියලා. ඊට පස්සේ ඒකෙන් රජයේ රාජ්‍ය කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය කරන පුනරාවර්තන වියදම්
අඩු කරලා පෙන්නනවා. අපිට මතක ඇති ආර්ථික වර්ගීකරණයට අනුව අපි පුනරාවර්තන වියදම් කොටස් තුනකින් පෙන්නුවා. භාණ්ඩ හා සේවා මත වියදම්, ඊළඟට පොලී ගෙවීම්, ඊළඟට වර්තන පැවරුම් හා සානාදාන. ඒ තමයි පුනරාවර්තන වියදම්. ඒ ටිකේ එකතුව මගේ ගාණයට තියෙනවා රූදල 2500ක්. ඒ රූදල 2500 අර 2000න් අඩු වුණාම අන්න අපිට ලැබෙනවා වර්තන ගිණුමේ ශේෂය. ශේෂය කියන්නේ මෙතන හිගය. අපිට පේනවා වර්තන ගිණුමේ රූදල 500ක ඍණාගයක් තියෙනවා. ඒ කියන්නේ රාජ්‍ය ඉතුරු ඍණ. මේන් අදහස් වෙන්නේ රජයට සිය රාජ්‍ය කටයුතු පවත්වාගෙන යාමටවත් රාජ්‍ය ආදායම ප්‍රමාණවත් නොවන බවයි. ඒ කියන්නේ රජයට සිය රාජ්‍ය කටයුතු පවත්වාගෙන යාමටත් ණය ලබා ගන්න වෙනවා. හරියට සාමාන්‍යයෙන් ගෙදරක පවුලක වාගේ දෙමව්පියන් උපයන ආදායම මදි ආහාර පාන අධ්‍යාපන හා සෞඛ්‍ය කටයුතු කියන පරිභෝජන කටයුතු පවත්වාගෙන යන්න. එතකොට ඒ සඳහා ණය ලබා ගන්න වෙනවා වගේ තත්ත්වයක්. එතකොට ඉදිකිරීම සංවර්ධන ව්‍යාපෘතිවලට කොහොමද යන්න වෙන්නේ ණය පදනම මත. හරි. එතකොට මේ තමයි වර්තන ගිණුමේ හිගය. ශේෂයක් වල මෙතන හිගය. ඒක රාජ්‍ය ඉතුරු ඍණාගයක් ගන්නවා රූදල 500ක. මෙන්න මේ ටික තමයි අපි හඳුන්වන්නේ රාජ්‍ය අයවැයේ ජංගම ගිණුම එවත් වර්තන ගිණුම. ඊට පස්සේ තමයි යට කොටස සකස් වෙන්නේ ප්‍රාග්ධන සහ මූල්‍යනේ කොටස. එහෙනම් දැන් රජයේ සැලසුම්කරණය කරනවා මුදල් නැතත් රාජ්‍ය ඉතුරු නැතත් රජයේ ආර්ථිකයට මැදිහත් වෙලා සංවර්ධන ව්‍යාපෘතීන් පවත්වාගෙන යා යුතුයි. කේසියානු ආර්ථික විද්‍යානුකූල තර්කයට අනුව හිගායවැයක් සංවර්ධනය වෙමින් පවතින රටවල් සකස් කිරීම ආර්ථික සංවර්ධන සහ වෘද්ධි ක්‍රියාන්ත්‍රණයට හිතකරයයි ආර්ථික විද්‍යානු මූලධර්මයක් තියෙනවා. ඒ නිසා ශ්‍රී ලංකා ආණ්ඩුව අතේ මුදල් නැතත් සැලසුම්කරණය කරනවා ඉදිරි ප්‍රාග්ධන වියදම් කොහොමද දරන්නේ කියලා. එහෙනම් ඊගාවට තියෙන්නේ ප්‍රාග්ධන හා සුද්ධ ණය දීම්. දර වචනේ ප්‍රා වෙන්න ඕනේ. ප්‍රාග්ධන හා සුද්ධ ණය දීම්. ඒකේ තියෙන්නේ ඔබට මතක ඇති අපි ආර්ථික වර්ගීකරණ වල දැක්කුවා රාජ්‍ය වියදම් වර්ගීකරණයේදී මූර්තවත්කම් අත්පත් කර ගැනීම, ප්‍රාග්ධන ස්වරූපයේ පැවරුම් සහ සුද්ධ ණය දීම්. ඒ ටිකේ එකතුව මගේ මේ ගාණේ හැටියට රූදල 2200ක්. તો රාජ්‍ය ඉතුරුම් තියෙන ඍණ 500ක්. ප්‍රාග්ධන හා සුද්ධ ණය දීම් වලට විතරක් යනවා රූදල 2200ක්. ඒ අනුව ඔබට පේනවා සමස්ත අයවැය හිගයක් වෙන්නනවා රූදල 2700ක. දැන් ඔබෙන් ඇහුවොත් ඔය ශේෂයන් දෙක ගැන. දැන් වර්තන ගිණුමේ ශේෂය කිව්වේ මුළු රාජ්‍ය ආදායමෙන් පුනරාවර්තන වියදම් අඩු කළ පසු ලැබෙන අතිරික්තය හෝ හිගය. දොර සමස්ත අයවැය හිගය කියන්නේ අර මුළු රාජ්‍ය ආදායම කියන්න එපා මුළු රාජ්‍ය ලැබීම් වලින්. ලැබීම් කිව්වාම අර පල්ලෑ කොටස සඳහන් කරන ප්‍රධාන රජයට මොකක් හරි කවුරුරි ආදායයක් දෙනවා නම් ඒකත් ගන්නවා. ඒ ලැබීම් වලින් සමස්ත වර්තන සහ ප්‍රාග්ධන වියදම් කියන වියදම් සියල්ල අඩු කළ පසු ලැබෙන හිගය හෝ අතිරික්තය තමයි අපි කියන්නේ සමස්ත අයවැය හිගය හෝ ශේෂය කියන්නේ. ශ්‍රී ලංකා රජයේ දිගින් දිගටම තියෙන සමස්ත අයවැය හිගය. මේ සමස්ත අයවැය හිගය තුල අන්තර්ගත වෙනවා රජය මීට පෙර වර්ෂවල අයවැය හිගය පියව ගන්න දේශීය සහ විදේශීය වශයෙන් ලබාගත් ණය සඳහා පොලී ගෙවීම. ඔබට පේනවා මේකේ උඩ දාලා තියෙන වර්තන ගිණුමේ පොලී ගෙවීම තියෙනවා 700ක්. ඒ පොලී ගෙවීමත් සමග තමයි මේ සමස්ත අයවැය හිගය මගේ ගාණේ හැටියට රූදල 2700ක් වෙලා තියෙන්නේ. නමුත් දැන් ඇත්තටම ඉදිරි වර්ෂයට අදාළ සැලසුම් ආදායම් සහ වියදම් වල එම වර්ෂයට අදාළ වියදමක් නෙවෙයි පොලී ගෙවීම. එහෙම එම වර්ෂයට අදාළ ආදායම් සහ වියදම් පමණක් අඳුනා ගන්නවා නම් ඒ කියන්නේ පොලී ගෙවීම ඉවත් කරලා නැවත පොලී ගෙවීම අපි අඩු කරපු එක නැවත එකතු කරලා අපි අයවැය හිගය ගණනය කළොත් අන්න ඒ අයවැය හිගයට අපි කියනවා ප්‍රාථමික අයවැය හිගය. මම නැවත කිව්වොත්
දැන් මේ සමස්ත අයවැයේගේ ඇතුලේ පොලී ගෙවීමත් අඩු කරලා තියෙනවා. නැත්නම් පොලී ගෙවීම කියන්නේ ඇත්තටම ඉදිරි වර්ෂයට අදාළ වියදමක් නෙමෙයිනේ. පසුගිය වර්ෂයක ක්‍රියාකාරකමක් වෙනුවෙන් කරන්න සිද්ධ වෙන ගෙවීමක්. ඒ නිසා සත්‍ය වශයෙන්ම ඉදිරි වර්ෂයට අදාළ ආදායම් වලින් ඉදිරි වර්ෂයට අදාළ වියදම් අඩු කිරීම නිරූපණය වෙන්න අර අපි වර්තන ගිණුමෙන් අඩු කරපු පොලී ගෙවීම හැර සමස්ත අයවැයේගේ ගණනය කළොත්, ඒ කියන්නේ සමස්ත අයවැයේගේට ඒ පොලී ගෙවීම නැවත එකතු කළොත් ඔබට පේනවා සමස්ත අයවැයේගේ තව අඩු වෙනවා. අන්නේ ඉලක්කමට අපි කියනවා ප්‍රාථමික අයවැයේගේ. ආණ්ඩුව නිතර පුරුදු වෙනවා ඒ ප්‍රාථමික අයවැයේගේ නිරූපණය කරන්න. දැන් මෙතන මම පෙන්නලා නැහැ. එවනම් දැන් 2018 වර්ෂයේ ප්‍රාථමික ගිණුමේ ශේෂය ධනදේශ නිෂ්පාදිතයට අනුව ධනාගයක් කරන් තියෙනවා කියලා තමයි කියා තියෙන්නේ. ඒ කියන්නේ 0.6ක්. ඒතකොට ඒක ධනාගයක් ගන්න නම් ඔය කියන විදිහට මගේ ගානේ ඇටියට 2700ක සමස්ත අයවැයේගයක් තියෙනවා. ඒක සමස්ත අයවැයේගිය ධන අගයක් උතන බවට පරිවර්තනය වෙන්න ප්‍රාථමික ඊගය එහෙමනම් පොලී ගෙවීම් විශාල සංඛ්‍යාවක් තියෙන්න ඕනේ. ඒතර විශාල පොලී ගෙවීමක් ඉවත් කළාට පස්සේ ප්‍රාථමික ගිණුමේ ශේෂය 2018 වර්ෂයේ පෙන්නලා තියෙනවා දඩේට සාපේක්ෂව 0.6ක්. 2017 වර්ෂයේ නම් ප්‍රාථමික ගිණුමේ ශේෂය දඩේට සාපේක්ෂව 0.0යි. හරි. ඊළඟට අපි බලන්න ඕනේ සුද්ධ මූල්‍ය හිගය කියන්නේ මොකක්ද? දාර සමස්ත අයවැයේගේ ඇතුලේ තියෙනවා පසුගිය වර්ෂවල ගත්ත දේශීය සහ විදේශීය ණය සඳහා ණය වාරික ගෙවීමත්. ඒ කියන්නේ විශේෂයෙන් ප්‍රාග්ධන වියද ඇතුලේ තමයි ඒක තියෙන්නේ ණය වාරික ගෙවීම. ඒ ණය වාරික ගෙවීම කියන එක ඇර ඇත්තටම අපිට සුද්ධ වශයෙන් මූල්‍යමය අවශ්‍යතාවය මොකක්ද කියලා අඳුර ගන්න නම් ඒ ණය වාරික ගෙවීම් ටික යලිම එකතු කළොත් එතන අපිට පේනවා 500ක් මම එකතු කරනවා. අන්න එතකොට අපිට ලැබෙනවා රාජ්‍යයට ඊළඟ වර්ෂයට අවශ්‍ය කරන අයවැයේගියට මොන කරන මුදල් අවශ්‍යතාවය මූල්‍ය හිගය. ඒ අපි හඳුන්වන සුද්ධ මූල්‍ය හිගය කියලා. මගේ ගානේ ඇටියට තියෙන රූදල 2000. එතකොට මම නැවත කියනවා වර්තන ගිණුමේ ශේෂය කිව්වේ මුළු රාජ්‍ය ආදායමට පුනරාවර්තන වියදම් ගලපලා එයින් ලැබෙන අතිරික්තය වූ හිගය පෙන්වන අගය තමයි වර්තන ගිණුමේ ශේෂය. සමස්ත අයවැය හිගය කියලා කිව්වේ මුළු රාජ්‍ය ලැබීම් සැලසුම් ලැබීම් වලින් මුළු රාජ්‍ය වියදම් ටික අඩු කරපුවාම ලැබෙන අගය තමයි සමස්ත අයවැය හිගය කියලා කිව්වේ. ඊළඟට ඒ සමස්ත අයවැය හිගය ඇතුලේ තියෙනවායි කියලා අපි කිව්වා පොලී ගෙවීම්. ඒ පොලී ගෙවීම් ටික ඉවත් කළා නම් ඒ කියන්නේ සමස්ත අයවැය හිගය තුල අන්තර්ගත වෙලා තියෙන පොලිය ඉවත් කළා නම් අන්න අපිට ලැබෙන අගයට අපි කිව්වා ප්‍රාථමික ගිණුමේ ශේෂය කියලා. ඊළඟට මේ සමස්ත අයවැය හිගය ඇතුලේ තියෙනවා ණය වාරික ගෙවීම් සහ නිදන් අරමුදල් සඳහා ගෙවීම් සහ ජාත්‍යන්තර සංවිධාන සඳහා කරන සමාජික මුදල් ගෙවීම්. අන්න ඒ ටික ඉවත් කළා නම් සමස්ත අයවැයේගෙන් අපිට ලැබෙනවා සුද්ධ මූල්‍ය හිගය. එතකොට ඔබට පැහැදිලිව එන්න ඕනේ වර්තන ගිණුමේ ශේෂය සමස්ත අයවැය හිගය ප්‍රාථමික ගිණුමේ ශේෂය සහ සුද්ධ මූල්‍ය හිගය කියන්නේ මොකක්ද කියන එක. ඊළඟට සුද්ධ මූල්‍ය හිගය තමයි දේශීය සහ විදේශීය මූලාශ්‍ර මගින් ආණ්ඩුව පියව ගන්න සැලසුම් කරන්නේ. ඒකට අපි කියන්නේ මූල්‍යණය. අකුරු වැරදි මූල්‍යණය. එතකොට විදේශීය මූල්‍යණය වශයෙන් මම බෙදලා පිළිලා තියෙනවා 900ක්. දේශීය වෙළඳපොළ සහ වෙළඳපොළ නොවන මූලාශ්‍ර මගින් පියවර 1100ක්. ඒ අනුව 2000ක් සපය ගන්න ආණ්ඩුව සැලසුම් කරලා තියෙනවා මගේ කෙටුම්පත් ගාණය ඇටියට. එතකොට ඒ අනුව බිඳුවෙන් අවසන් වෙනවා සමස්ත මූල්‍ය සැලැස්ම. එතකොට මෙතන වැදගත් දෙයක් තමයි අපි බලන්න ඕනේ මොනවද මේ හිගිය පියව ගන්න දේශීය මූලාශ්‍ර ඊළාට විදේශීය මූලාශ්‍ර මොනවද කියන්නේ. දැන් විදේශීය මූලාශ්‍ර වල තියෙන්නේ ණය සහ විදේශ රාජ්‍යයන්ගෙන් හෝ විදේශ මූල්‍ය ආයතන මගින් ලබා ගන්න
නැත්නම් විදේශ සංවිධානයන් මගින් ලබා ගන්න ණය සහ ආධාර තමයි අපි විදේශීය මූලාශ්‍ර කියලා කියන්නේ. දේශීය මූලාශ්‍රයන් අපි හඳුනාගත්තේ දේශීය මූලාශ්‍රත් අපි කොටස් දෙකකට බෙදනවා. දේශීය වෙළඳපොළ මූලාශ්‍ර සහ වෙළඳපොළ නොවන. දැන් දේශීය වෙළඳපොළ මූලාශ්‍ර සහ වෙළඳපොළ නොවන මූලාශ්‍ර වශයෙන් බලමු අපි ඊළඟ ප්‍රසන්ටේෂන් එක පොඩක් බලාගෙන යමු. ආයේකේ අයවැය සමස්තයේ මූල්‍යනේ කොටස අපි ටිකක් පුළුල් සාකච්ඡා කළොත් ඒ මූල්‍යනේ කොටස ඒ කියන්නේ ඊගේ පියව ගන්න ආකාර දෙකක් එකක් විදේශීය මූලාශ්‍ර මගින් අනිත් එක දේශීය මූලාශ්‍ර මගින්. විදේශීය මූලාශ්‍ර මගින් ඊගේ පියව ගන්නවා යන්නේ අපි අදහස් කළේ විදේශීය ප්‍රධානයන් සහ විදේශීය ණය සහ ආධාර. එතකොට ඔබ සිද්ධාන්ත නෝට් එක මම මේකේ දාන්නම් මේ සමගම විදේශ මූලාශ්‍ර කිවි විදේශ ප්‍රධානයන් සහ විදේශ ණය සහ ආධාර. ඒ කියන්නේ විදේශ රජයන්ගෙන් විදේශීය සංවිධානයන්ගෙන් විදේශීය මූල්‍ය වෙළඳපොළේ IMF World Bank වගේ ආයතන මගින් ලබා ගන්න ණය සහ ආධාර මේ තුල අන්තර්ගත වෙනවා. එතකොට දේශීය මූලාශ්‍ර කියලා කිව්වේ දේශීය මූලාශ්‍රත් කොටස් දෙකයි. එකක් දේශීය වෙළඳපොළ නොවන. අපි දේශීය වෙළඳපොළ නොවන මූලාශ්‍ර කියලා කිව්වට මෑත කාලේ වන රජයේ එකකින් ලබාගත් පියවගත් ප්‍රමාණයක් නැහැ. ඒ කියන්නේ මූල්‍ය වෙළඳපොළේ නෑ. දේශීය මූල්‍ය වෙළඳපොළේ අන්තර්ගත නොවන ආයතන හා අරමුදල් මගින් ලබාගෙන අයවැය හිගිය පියව ගන්නට අපි කියනවා දේශීය වෙළඳපොළ නොවන කියලා. උදාහරණ වැන්දඹුවා අනන්තරුව අරමුදල රජයේ දෙපාර්තමේන්තු වලම කලින් දුන්නු ඒවා ඉතුරු වෙලා තියෙනවා නම් ඒවා දෙපාර්තමේන්තු වල ඉතුරු වෙලා තියෙන වටිනාකම ඒවට අපි කියන්නේ පරිපාලන ණය සහ භාණ්ඩාගාර තැන්පතු. අතම ලංකාවේ ඒවා නැහැ වෙළඳපොළ නොවන මූලාශ්‍ර. ඊළඟට වෙළඳපොළ මූලාශ්‍ර. වෙළඳපොළ ණය කිව්වත් කමන්නේ. ඒතර දේශීය මූල්‍ය වෙළඳපොළින් ලබා ගන්නවා ආණ්ඩුව අයවැයේගේ පියව ගන්න. දේශීය මූල්‍ය වෙළඳපොළත් කොටස් දෙකකට බෙදන්න පුළුවන් අපිට. බැංකු සහ බැංකු නොවන. එතකොට බැංකු නොවන මූලාශ්‍රවලින් මගේ කල්පිතේ තියෙනවා 500ක් පියවගල තියෙනවා කියලා. බැංකු නොවන මූලාශ්‍ර කියලා කිව්වේ අපි විශේෂයෙන් අපි ආර්ථික විද්‍යාවේ මූල්‍ය වෙළඳපොළ සාකච්ඡා කරද්දී බැංකු යන්නේ අදහස් කරන්නේ වාණිජ බැංකු සහ මහා බැංකුව. එන අනිත් ආයතන බැංකු නොවන ආයතන. ඒ කියන්නේ ජාතික ඉතිරි කිරීමේ ආයතනයේ සේවක අර්ථසාධක අරමුදල, සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල, රක්ෂණ අරමුදල්, විශ්‍රාමයට අරමුදල් අනේ ඒවයි ආණ්ඩුව සෑයවැය ගිය පියව ගන්න ණය ගන්නවා. මම නැවත කිව්වොත් බැංකු නොවන මූලාශ්‍ර කිව්වම ඉතිරි කිරීමේ ආයතන, සේවක අර්ථසාධක අරමුදල, සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල, රක්ෂණ අරමුදල, විශ්‍රාම අරමුදල යන මූලාශ්‍රයන්ගෙන් රජය අයවැය ගිය පියව ගන්න ඕන අපි කියනවා බැංකු නොවන මූලාශ්‍ර කියලා. ඒකට ඒ බැංකු නොවන මූලාශ්‍රයන්ගෙන් සහ විදේශ මූලාශ්‍රයන්ගෙන් අයවැය ගිය පියව ගත්තට පස්සේ තවදුරටත් ආණ්ඩුවට පියවාගත නොහැකි අයවැය ගියක් තියෙනවා නම් අපි ඒකට කියනවා නොපිය විය හැකි අයවැය ගිය. ඒක තමයි භයානකම දේ. අයවැය ගියක් තිබ්බට ප්‍රශ්නයක් නෑ ආණ්ඩුවේ. අර නොපිය විය හැකි අයවැය ගියක් මතු කරගන්න එක තමයි ආර්ථිකයට අහිතකර ප්‍රතිපාක හට ගන්නවා කියලා ආර්ථික විද්‍යාඥයන් තර්ක කරන්නේ. ඒ කියන්නේ විදේශීය මූලාශ්‍ර සහ දේශීය වෙළඳපොළ නොවන සහ වෙළඳපොළ බැංකු නොවන මූලාශ්‍රයන්ගෙන් අයවැය ගිය පියවා ගත්තට පස්සේ තවදුරටත් පියවාගත නොහැකි අයවැය ගියක් ඇති වෙනවා නම් අපි ඒකට කියනවා නොපිය විය හැකි අයවැය හිගයක්. ඒකට අපි කියන්නේ අයවැය කටයුත්තේ ප්‍රසාරණාත්මක බලපෑම කියන්නේ මේ මා දක්වලා තියෙන නොපිය විය හැකි අයවැය ගිය 500ට. දැන් මේක පියව ගන්නේ කොහොමද? මේක පියව ගන්න වෙන්නේ දේශීය මූල්‍ය වෙළඳපොළේ බැංකු මූලාශ්‍ර වලින්. අපි මෙතන බැංකු යන්නේ අදහස් කරන්නේ වාණිජ බැංකු පද්ධතිය සහ ශ්‍රී ලංකා මහා බැංකුවේ. හැබැයි ඔබ දන්නවා මුදල් බැංකු පාරමිතිය අපි උගන්වනවා වාණිජ බැංකු ණය ලබා දීමේදී ණය වැවීමේ යාන්ත්‍රණයක් හට ගන්නවා. මහා බැංකුව ණය ලබා දීමේදී අලුතින් කාසියා නෝට්ටු නිකුතුවක් ඇති වෙනවා. ඒ කියන්නේ දේශීය මූල්‍ය වෙළඳපොළේ මූල්‍ය ප්‍රසාරණයක් හට ගන්නවා මේ මූලාශ්‍ර මගින් ණය ලබා ගැනීමේදී.
ඒ නිසා අපි මේවට ප්‍රසාරණාත්මක මූලාශ්‍ර කියලා හඳුන්වනවා. කෙසේ නමුත් කොහොමරි බැංකු වාණිජ්‍ය බැංකු සහ මහා බැංකු ණය මගින් රජය මෙය පියව ගන්න සැලසුම් කරනවා. එයින් ණය ලබා ගන්න අවශ්‍ය කරන උපකරණ ඔබ පොඩක් බලන්න ඕනේ. මහා බැංකු භාණ්ඩාගාර බිල්පත් සුරකුම්පත් සහ බැඳුම් කරයන් ඔබට මතක ඇති. ඒ උපකරණ භාවිත මගින් තමයි රජය මහා බැංකුවෙන් සහ වාණිජ්‍ය බැංකු පද්ධතියෙන් ණය ලබා ගන්න. ඒ අනුව මෙතන මගේ ගාණයට සැලසුම් කරලා තියෙනවා. රුදල 500ක් බැංකු පද්ධතියෙන් ලබා ගන්න. ඒ අනුව අයවැය ගිය පියවා ගැනීම සිදු කරලා තියෙනවා. ඔබ බලන්න මෙතන ඔබට පේන්න තියෙනවා අයවැය ගිය පියවීමේ මූලාශ්‍ර සහ ප්‍රබව. ඔබ ටිකක් වීඩියෝ පඩිය නතර කරලා මේ ටික ලියා ගන්න. දේශීය සහ විදේශීය මූලාශ්‍ර. දේශීය මූලාශ්‍රات කොටස් දෙකකට බෙදෙනවා. වෙළඳපොළ සහ වෙළඳපොළ නොවන. වෙළඳපොළ නොවන ඒවා තියෙන්නේ වැන්දඹුව අනද්දරු අරමුදල දෙපාර්තමේන්තු ඉතුරු මේ කියන්නේ පරිපාලනය භාණ්ඩාගාර තැන්පතු. වෙළඳපොළ ඒවා තමයි බැංකු සහ බැංකු නොවන කියලා මා කිව්වද්දි බෙදලා තියෙන්නේ. බැංකු කියේ මහා බැංකුව සහ වාණිජ්‍ය බැංකුව මගින් ලබා ගන්න ණය. බැංකු නොවන ඉතිරි කිරීමේ ආයතන සේවක අර්ථසාධක අරමුදල සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල රක්ෂණ අරමුදල සහ විශ්‍රාම වැටුප්. මේ ටික ඔබ ටිකක් පාඩම් කරගන්න. හරි? මෙතන බලන්න ඔබට දීලා තිනවා 2018 2019 වර්ෂවල 2018 ශ්‍රී ලංකා මහා බැංකු වාර්තාවට අනුව රාජ්‍ය මූල්‍ය කටයුතු වල සම්පින්ඩනයක්. මේවා කටපාඩම් ගන්න අවශ්‍ය නැහැ. ඔබ වීඩියෝ පටය නවත්වලා අර මූල්‍යයේ කටයුතු සිදු කරගෙන තියෙන්නේ කොහොමද කියන එක පරීක්ෂා කරලා බලුණා හරි විදේශීය මූල්‍යයන් දේශීය මූල්‍යයන් ඔබට පේනවා. ඒකේ වෙළඳපොළ ණය ගැනීම බැංකු නොවන බැංකු මූල්‍ය අධිකාරී සහ වාණිජ්‍ය බැංකු වශයෙන් දීලා තියෙනවා මූල්‍යයේ කටයුතු පිළිබඳ සම්පින්ඩනයක්. කටපාඩම් කරන්න අවශ්‍ය නැහැ. ඒවා නිකන් බලාගත්තාම ඇති. දැන් ඔබට පැහැදිලි දල වශයෙන් රාජ්‍ය අයවැය ලේඛනයක කෙටුම්පත් සැලැස්මක් සකස් කරගන්න විදිය. දැන් මෙතනදී අපිට වැදගත් වෙනවා උසස් පෙළේදී අපි අහනවා ඔය කියන රාජ්‍ය අයවැය ලේඛනේ ජංගම ගිණුමේ හිගයක්. ඔබ දැක්කා මුළු රාජ්‍ය ආදායමෙන් වර්තන වියදම් අඩු කරපුවාම ජංගම ගිණුමේ හිගයක් පැවතීමේ ආර්ථික ප්‍රතිපාක මොනවද කියලා. එතකොට මුළු රාජ්‍ය ආදායම රුදල 1000ක් වෙලා පුනරාවර්තන වියදම් රුදල 2500ක් වුණොත් එතකොට රුපියල් 1500 විතර වර්තන ගිණුමේ ඍණාගියක් තිබ්බොත් ඒකේ ආර්ථික ප්‍රතිපාක මොකක්ද? මේකේ තේරුම රාජ්‍ය ඉතුරු ඍණාගියක් ගන්න. දැන් එක ප්‍රතිපාකයක් තමයි රජයට සිය රාජ්‍ය කටයුතු පවත්වාගෙන යාමටද ණය ලබා ගන්න වෙනවා. එක. දෙවැනි කාරණය රාජ්‍ය ඉතුරු ඍණාගයක් ගැනීම නිසා දැන් මූල්‍ය වෙළඳපොලේ රජයක් ඉන්නවා. ඉතුරු අඩු වෙනවා. ඒතර මූල්‍ය වෙළඳපොලේ ඉතුරු ප්‍රමාණය අඩු වෙනකොට ඒ කියන්නේ සැපෙම අඩු වෙනවා කියන එක. පොලි අනුපාතය මූර්ත පොලි අනුපාතය ඉහළ යනවා. ඒකෙන් ආයෝජනයේ තියෙන ඉඩකඩ අඩු වෙනවා. ඒක තවත් ආර්ථික ප්‍රතිපාකයක්. තුන්වෙනි රාජ්‍ය වර්තන ගිණුමේ ඍණාගයක් තියෙනකොට රජයට අර සංවර්ධන ව්‍යාපෘති සඳහා ඒ කියන්නේ ප්‍රාග්ධන වියදම් දැරීම සඳහා අනිවාර්යයෙන්ම ණය ලබා ගන්න වෙනවා. ඒ කියන්නේ රජයට සංවර්ධන ව්‍යාපෘති සඳහා වියදම් දැරීමේ ශක්තියක් නොමැති වෙනවා. ශක්තිය අඩු වෙනවා. ණය මත පදනම් වෙලා තමයි එයාට ඉදිකිරීම් යන්ත්‍ර යන්ත්‍රාගාර යටිතල පහසුකම් සම්පාදනය වාරි මාර්ග ප්‍රවර්ධනය සිදු කරන්න වෙන්නේ. රාජ්‍ය ආයෝජනය කිරීමේ ශක්තිය අඩු වෙනවා. ඒ අනුව පහළට ගලන් ගෙද්දී අපි දුමු මුළු සැලසුම් ප්‍රාග්ධන වියදමත් 5000 කියලා නිකමට හිතමු. ඒතකොට සමස්ත අයවැය ගිය විශාල වෙනවා මේකේ. සමස්ත අයවැය ගිය විශාල වුණාම ඒ අයවැය ගිය පියවා ගැනීම සඳහා දේශීය සහ විදේශීය වශයෙන් ලබාගත යුතු ණය පරිමාව ඉහළ යනවා. එන එකත් ආර්ථික ප්‍රතිපාකයක්. ණය පරිමාව ඉහළ යනවා. ඒ
ණය පරිමාව ඉහළ යනකොට රජය බැහැලා දේශීය වෙළඳපොලෙන් ණය ලබා ගන්නකොට පෞද්ගලිකාංශයට දේශීය මූල්‍ය වෙළඳපොලෙන් ණය ලබා ගන්න තියෙන ඉඩකඩ අඩු වෙනවා. ඒ කියන්නේ දේශීය මූල්‍ය වෙළඳපොළ තුල තරගයක් ඇති වෙනවා. රජයේ ගිහිල්ලා දේශීය මූල්‍ය වෙළඳපොලේ ඉතුරු රාජ්‍ය ණය ලබා ගැනීම සඳහා භාවිතා කරනවා. උතර පුද්ගලිකාංශයට ණය ලබා ගන්න තියෙන ඉඩ ප්‍රස්ථ අඩු වෙලා පෞද්ගලික ආයෝජනය අධෛර්යමත් වෙනවා. උතර අපි ඒකට කියනවා තෙරපුම් ප්‍රතිපාකය නැත්නම් තෙරපුම් පීඩනය. ආර්ථිකය තුල තෙරපුම් ප්‍රතිපාකයක් හටගන්නවා ආණ්ඩුව දේශීය මූල්‍ය වෙළඳපොලෙන් ණය ලබා ගැනීම ඉහළ යාමත් සමග. එනවා උඩතර කියන්නේ තෙරපුම් ප්‍රතිපාකය ඇති වෙලා පෞද්ගලික ආයෝජනය අධෛර්යමත් වෙනවා. අනෙක් පැත්තෙන් රජය ලබාගත් ණය සඳහා ඊළඟ වර්ෂවලදී පොලී ගෙවීම සහ වාරික ගෙවීම ප්‍රමාණය ඉහළ යනවා. ඒකට අපි කියන්නේ රාජ්‍ය ණය සේවාකරණය. එන රාජ්‍ය ණය සේවාකරණය ඉහළ යනවා. රාජ්‍ය ණය සේවාකරණය ඉහළ ගියාම ඊළඟ වර්ෂයේ දැඩි ආවස්තික පිරිවැයක් දරන්න වෙනවා රජයට. නේ. ඒ ආර්ථික ප්‍රතිවිපාකයන්. ඊළඟට රජය දේශීය මා ඉස්සලා පෙන්වුවාගේ බැංකු මූලාශ්‍රයන්ගේ වාණිජ්‍ය බැංකු සහ මහ බැංකු කියන බැංකු පද්ධතියෙන් ණය ගන්නකොට වාණිජ්‍ය බැංකු පද්ධතිය ණය ලබා දීමේදී මුදල් බැවීමේ යාන්ත්‍රණයක් හට ගැනීමෙනුත් ශ්‍රී ලංකා මහ බැංකුව කාසියා නෝට්ටු නිකුතුවෙන් ණය ලබා දීමෙනුත් ආර්ථිකය තුල මූල්‍ය ප්‍රසාරණයක් ඇති වෙනවා. එතන මූල්‍ය ප්‍රසාරණයක ආර්ථික ප්‍රතිපාක අපි මුදල් බැංකු පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරනවා. ඒකෙන් ඒ කාසියා නෝට්ටු මහජනතාවට ගලාගෙන ගිහිල්ලා මහජනතාවගේ ක්‍රය ශක්තිය වැඩි වෙලා සාර්ව ඉල්ලුම සමාහාර ඉල්ලුම ඉහළ ගිහින් ඒ ඉල්ලුමට සරලන ආකාරයේ සැපයුමක් ආර්ථිකය තුල බිහි නොවුනොත් උද්දමන පීඩනයක් පවා ඇති වෙන්න පුළුවන්. එතකොට ඒකේ ප්‍රතිපාක තවත් ඉහළට ගලාගෙන යනවා. දේශීය උද්දමනය ජාත්‍යන්තර උද්දමනයට වඩා වැඩි වුණොත් විදේශයෙන් භාණ්ඩ ආනයනය කරන්න රටවැසියා පෙළඹෙනවා. අපගේ තියෙන අපනයන සඳහා තියෙන ඉල්ලුම අඩු වෙනවා. ඒ තුලින් ගෙවුශේෂ අර්බුදයන් පවා නිර්මාණය වෙන්න පුළුවන්. ඒ තමයි වර්තන ගිණුමේ ඍණාගයක්. නැත්නම් වර්තන ගිණුමේ හිගයක් පැවතීමේ ආර්ථික ප්‍රතිපාක. ඒක ඔබ අහනවා එක්සෑම් එකට ඔබ සූදානම් වෙන්න ඕනේ. ඒ විශේෂයෙන් ලංකාවේ වර්තන ගිණුමේ ඍණාගයක් තියෙන නිසා. ඒකම අනිත් පැත්තේදී වර්තන ගිණුමේ ධනාගයක්. ලංකාව පැත්තේ හිතන්න නැතුව වෙන රටකට හේතුව වර්තන ගිණුමේ ධනාගයගේ රාජ්‍ය ඉතුරුම් පැවතීමේ වැදගත්කම. අනිත් පැත්තට කියන්නේ ඉතුරුම් පැවතුනොත් ප්‍රාග්ධන වියදම් දැරීමේ ශක්තිය ආණ්ඩුවට ඇති වෙනවා. දේශීය මූල්‍ය වෙළඳපොලේ ඉතුරුම් වටිනාකම ඉහළ ගිහින් මූර්ත පොලි අනුපාතය පහළ යනවා. ආයෝජනය දිරිගැන්වෙනවා. ඊළඟට රජය සමස්ත අයවැයගේ අඩු කරගන්න පුළුවන්. ඒ නිසා ඊගේ පියවා ගැනීමට ලබාගත යුතු ණය පරිමාවන වෙනවා. ඒකෙන් ණය සේවාකරණයත් අඩු වෙනවා. අර තෙරපුම් ප්‍රතිවිපාකය ඉවත් වෙනවා. පෞද්ගලික ආයෝජනයත් ඉහළ යනවා. ඊළඟට අර මා කිව් විදියට උද්දමන පීඩනයන් අඩු කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඇතැම් වෙලාවට ගෙවුම් ශේෂයේ වාසිදායක තත්ත්වයන් නිර්මාණය කරගන්නත් ඒක හේතුවක් බවට පරිවර්තනය කරගන්න පුළුවන්. ඒ විදිහට ගෙවුම් ශේෂයේ වර්තන ජංගම ගිණුමේ වර්තන ගිණුමේ ධනාගයක් පැවතීමේ ප්‍රතිපාකත් ඔබ කියන්න සූදානම් වෙන්න. වැඩිපුර අහන්නේ හිගයක් පැවතීමේ ප්‍රතිපාක. හරි. ඊළඟට සමස්ත අයවැයගේ ඍණාගයක් වීමේ ආර්ථික ප්‍රතිපාක. අර වර්තන ගිණුමේ ඊගේ ආර්ථික ප්‍රතිපාකනි කොටසක් සමස්ත අයවැයගේටත් ඔබට එක්කාසු කරලා ලියන්න පුළුවන්. તો සමස්ත අයවැයගේ විශාල වුණොත් අනිවාර්යෙන්ම ඒගිය පියවා ගන්න ලබාගත යුතු ණය පරිමාව ඉහළ යනවා. ඒ ණය පරිමාව ඉහළ යනකොට අනාගතේ ණය සේවාකරණයත් ඉහළ යනවා. අනිත් පැත්තෙන් දේශීය වෙළඳපොලින් රජය ණය ලබා ගද්දී අර මා මුලින් සඳහන් කරපු තෙරපුම් ආර්ථික ප්‍රතිපාකي හට ගන්නවා. දැන් මේක හයි තෙරපුම් ආර්ථික ප්‍රතිපාකي කියන්නේ මොකක්ද කියලා? තෙරපුම් ආර්ථික ප්‍රතිපාකي කිව්වේ රජයේ දේශීය මූල්‍ය වෙළඳපොලෙන් ණය ලබා ගන්නකොට පුද්ගලිකාංශයත් එක්ක තරංකාරී තත්ත්වයක් ඇති කරගෙන පෞද්ගලිකාංශයට ණය ගන්න තියෙන ඉඩකඩ අඩු වෙනවා.
ඒකේ පොලි අනුපාතයක් ඉහළ යනවා. 2018 වර්ෂයේ උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍රයේ මා දැක්කා මේ ප්‍රශ්නය අහලා තියෙනවා මේක 2018 වර්ෂයේ උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නාංක 7 යටතේ ඒකේ 4 වෙනි කොටසේ ලකුණු 4කට අහලා තියෙනවා අයවැය ගියක් වෙළඳපොළ පොලි අනුපාතිකයේ ඉහළ යාමටත් පෞද්ගලික ආයෝජනය පහළ යාමටත් දායක වන්නේ ඇයි ඇතැම් ආර්ථික විද්‍යාඥයන් තර්ක කරන්නේ ඇයි ලකුණු 4යි. එතකොට අයවැය හිගයක් වෙළඳපොළ පොලි අනුපාතය ඉහළ යන. ඒ සමස්ත අයවැය හිගය පොලි අනුපාතය ඉහළ යන්න බලපාන්නේ කොහොමද? එතකොට සමස්ත අයවැය හිගයක් නිර්මාණය වෙන්නේ වර්තන ගිණුමේ බොහෝ වෙලාවට ඉතුරු ඍණාගයක් තියෙන අවස්ථාවක් වෙන්න පුළුවන්. වර්තන ගිණුමේ ඉතුරු ඍණාගයක් නැහැ. ඒ කියන්නේ වර්තන ගිණුමේ ශේෂ්‍ය හිගයක් නම් දේශීය මූල්‍ය වෙළඳපොලේ ඉතුරු පරිමාව අඩු වෙලා මූර්ත පොලි අනුපාතය ඉහළ යනවා. මූර්ත පොලි අනුපාතය ඉහළ යනවා. ඒතර ආයෝජනයේ අධෛර්යමත් වෙනවා. ඒක එක කරුණක්. දෙවැනි කාරණය සමස්ත අයවැයේදී විශාල වෙනකොට පෞද්ගලිකාංශයට ණය ලබා ගන්න තියෙන ඉඩකඩ අඩු වෙනවා රජය දේශීය මූල්‍ය වෙළඳපොලෙන් ණය ගන්න. එතකොට තෙරපුම් ආර්ථික ප්‍රතිවිපාකයේ ඇති වෙලා පෞද්ගලික ආයෝජනය අඩු වෙනවා. ඒක පොලි අනුපාතයක් ඉහළ යනවා. ඒක දෙවැනි කරුණ. ඒ කරුණු දෙක ලිව්වට තමයි ලකුණු 4ක් ඔබට ලැබෙන්නේ. 2018 ප්‍රශ්න පත්‍රය ඔබ බලන්න මම පසුගිය ප්‍රශ්න නැවත සාකච්ඡා කරන්න. හරි. විතර රාජ්‍ය අයවැයර්ථයේ අහන ප්‍රශ්නයක් තමයි රාජ්‍ය අයවැය කටයුත්තක ප්‍රසාරණාත්මක බලපෑම කියන්නේ මොකක්ද? එතකොට අපිට මා මුලින් කිව්ව විදිහට මේ වගේ සමස්ත අයවැය ගියක් ලැබුණාම එය මූල්‍යණයකරණය කරගන්න විදේශීය සහ දේශීය මූලාශ්‍ර භාවිතා කරනවා කියලා කිව්වනේ. අපි හිතමු මේකෙන් විදේශ මූලාශ්‍ර වලින් 1000ක් තියලා ගත්තා කියලා. තව 5500ක් ඉගියක් තියෙනවා. ඒකෙනුත් දේශීය බැංකු වෙළඳපොළ නොවන මූලාශ්‍ර සහ මා මුලින් සඳහන් පෙන්නපු බැංකු නොවන මූලාශ්‍ර වලින් අපි හිතමු පියව ගත්තා කියලා තව 4500ක්. එතකොට තව 1000ක නොපිය විහේක අයවැයේගයක් තියෙනවා. මාර මුලින් සඳහන් කරපු. අන්නේ නොපිය විහේක අයවැයේගිය පියව ගන්න මා සඳහන් කළේ බැංකු මූලාශ්‍ර වලින් ණය ගන්න වෙනවා කියන්නේ. ඒ කියන්නේ වාණ්‍ය බැංකු පද්ධතියෙන් සහ මහා බැංකුවෙන් ණය ගන්න වෙනවා. ඒතර වාණ්‍ය බැංකු පද්ධතියෙන් සහ මහා බැංකුවෙන් ණය ගන්නකොට ආර්ථිකය තුල මුදල් සැපයුම ප්‍රසාරණය වෙනවා. ඒකෙන් උද්දමන පීඩනයක් ඇති කරන්න පුළුවන්. අන්න එය තමයි අපි කියන්නේ අයවැය කටයුත්තක ප්‍රසාරණාත්මක බලපෑම. ඒ කියන්නේ ආර්ථිකය තුල රාජ්‍ය වියදම් ඉහළ යාම තුල සමාහාර ඉල්ලුම ඉහළ යනවා. රාජ්‍ය වියදම් වැඩි වෙද්දී සමාහාර ඉල්ලුම ඉහළ යනවා. ඊළඟට අර ප්‍රසාරණාත්මක මූලාශ්‍ර වලින් ණය ලබා ගන්නකොට මුදල් සැපයුමත් වැඩි වෙලා එම මුදල් භාජනය අතර ගිහිල්ලා භාජනයාගේ ක්‍රය ශක්තිය වැඩි වෙලා ඒ කරන ඉල්ලුමත් වැඩි වෙනවා. එම ඉල්ලුමට සල්ලන ආකාරයේ සැපයුමක් ආර්ථිකය තුල බිහි වුණොත් අන්න උද්දමනකාරී තත්ත්වයක් ඇති වෙනවා. භාණ්ඩ සේවාවල මිල මට්ටමේ ඉහළ යාමේ ප්‍රවණතාවයක් ඇති වෙන්න පුළුවන්. එය අපි හඳුන්වනවා රාජ්‍ය අයවැය කටයුතු වල ප්‍රසාරණාත්මක බලපෑම කියලා. ඊළඟට අපිට තව වැදගත් ප්‍රශ්නයක් තමයි මම දැක්කා මේ 2017 විභාග ප්‍රශ්න පත්‍රයේදී මෙහෙම අහනවා ටිකක් ඒකට ඔබ පිළිතුරු බලලා සූදානම් වෙන්න ඕනේ. ඒක ටිකක් ප්‍රශ්නේ ලස්සනට අහනවා. ඒ සම්පූර්ණ බලමු. 2017 උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍රයේ 7 වෙනි ප්‍රශ්නේ 4 වෙනි කොටසේ අහනවා ශ්‍රී ලංකා රාජ්‍ය මූල්‍ය කටයුතු කේදනීය තත්ත්වයක පවතී. ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය තමයි කියන්නේ. ශ්‍රී ලංකාවේ වර්තමාන රාජ්‍ය මූල්‍ය තත්ත්වයේ දක්නට ඇති ප්‍රධාන දුර්වලතා දක්වන්න කියලා ඔබට කියනවා. ඒ ඔබ අර මම කිව්ව ආර්ථික ප්‍රතිපාදනයේ කියන්නේ ඒ තමයි ප්‍රධාන දුර්වලතාවය. ඒකනේ හැබැයි ඒ සමස්තය ගැන හිතලා මේ උත්තරයක් දෙන්න. එකක් තමයි මෑත වර්ෂවල රජයට ලැබෙන බදු සහ බදු නොවන මාර්ගයෙන් ලැබෙන ආදායම සාමාන්‍ය ධනදේශීය නිෂ්පාදිතයේ
සියයට සාපේක්ෂව 14ක 17ක විතර මට්ටමේ ඉඳලා 14ක විතර මට්ටමට අඩු වෙමින් පවතිනවා. රාජ්‍ය ආදායම අඩු වෙනවා. නමුත් රාජ්‍ය වියදම දඩයට සාපේක්ෂව ක්‍රමයෙන් ඉහළ යාමක් දකින්න ලැබෙනවා. එක කාරණයක් මූල්‍ය පද්ධතියේ තියෙන. දෙවෙනි කාරණය තමයි රජයේ වියදම් රජයට අඩු කරගන්න විදියක් නැහැ. වියදම් වල අනම්‍යශීලී භාවයක් තියෙනවා. රාජ්‍ය වැටුප් පොරොන්දු වෙච්ච සංක්‍රාමික සහනාධාරයන් ඒවා අඩු කරන්න විදියක් නැහැ. අපිට පේනවා මේ ඊයේ පෙරේද අපි මේ ආර්ථික විශේෂඥයෙක් වෙන පී.බී. ජයසූරිය මහත්මයා ඉල්ලීමකුත් කළා. රාජ්‍ය සේවකයන්ට පුළුවන් නම් මාසික වැටුප එක මාසික වැටුප රජයට පරිත්‍යාග කරන්න. එතකොට බිලියන 100ක ඉතර ප්‍රමාණයක වියදම් අඩු කර ගැනීමෙන් රාජ්‍ය අයවැය ගිය මේවා ගැනීමට දායකත්වය ලබා ගන්න පුළුවන් කියලා. එයින්ම පේනවා එම වියදම් වල දෘඪ බවක් තියෙනවා. ඒ දෘಢ බව නිසා රාජ්‍ය වියදම් අවම කර ගැනීමේ නොහැකියාවක් තියෙනවා. ඒ පොරොන්දු වෙච්ච ඒවා දිගටම රජයට දරන්න වෙන නිසා. ඊළඟට රාජ්‍ය ව්‍යාපාරය, රාජ්‍ය ව්‍යවසාය, ඉතින් මගී ප්‍රවාහන පද්ධතිය, ඊළඟට විදුලි බල මණ්ඩලය කියන රාජ්‍ය ව්‍යවසාය දිගින් ආලාභ ලබනවා. ඒවා පවත්වාගෙන යන්න රජයට විශාල වශයෙන් වර්තන වියදම් පියවා ගන්න පවා රජයට වියදම් දරන්න වෙලා තියෙනවා. ඒ නිසා රාජ්‍ය අයවැය ගිය තවත් වැඩි වෙන්න පටන් ගන්න තියෙනවා. ඊළඟට අර දේශීය වශයෙන් රජය ණය ලබා ගන්න බව නිතරම මේ සාකච්ඡාදී කියපු ආර්ථිකයේ තෙරපුම් ආර්ථික ප්‍රතිපාක ඇති වෙලා ආයෝජනයක් අධෛර්යමත් වෙන අවස්ථා පේන්න තියෙනවා. ඊළඟට රජයට ආයෝජනය සඳහා යාමට අනිවාර්යයෙන්ම ණය ලබා ගන්න වෙන ප්‍රවණතාවයක් කේන්ද්‍රීය තත්ත්වයක් තියෙනවා. ඊළඟ කාරණය ණය සේවාකරණය සඳහා මුළු රාජ්‍ය ආදායමෙන් 80%කට මුළු රාජ්‍ය ආදායම 100ක් නම් 80%ක් විතරම වැය වෙනවා ණය සේවාකරණය සඳහා. ඒතර ණය සේවාකරණ වියදම ඉහළ යාම නිසා රජයට ඒක ටිකක් පීඩනයක් බවට පත් වෙලා තියෙනවා. ඒ තමයි රාජ්‍ය මූල්‍ය හා සම්බන්ධ තියෙන කේන්ද්‍රීය තත්ත්වය. ඒ ටික ලිව්වන ගැති ඔබට ලකුණු 4ක් සඳහන්. ඔබ මේ පසුගිය විභාග ප්‍රශ්න ටිකක් ෆලෝ අප් කරලා ඒවයේ පිළිතුරු බලන් අධ්‍යයනය කරා නම් පහසුවෙන් ඔබේ අහන ප්‍රශ්නය පිළිබඳ අනුමානයක් ඔබට ලබා ගන්න පුළුවන්. බලමු ඔබ ඉදිරියේ අනුමාන ප්‍රශ්න කීපයකුත් ලබා දෙන්න කටයුතු කරන්න. එබැවින් අදට ඇති මේ රාජ්‍ය ආර්ථික ඒකකය මේක දිහා මේ ඔබ රාජ්‍ය අර ණය උපකරණ පිළිබඳවත් සිද්ධාන්ත නෝට් එක සූදානම් කරගන්න. රාජ්‍ය දිගු කාලීන මැදි කාලීන ණය පිළිබඳවත් ව්‍යාපාර අධ්‍යයනත් ඔබ කරලා තියෙනවා. ඒ සිද්ධාන්ත නෝට් එක ෂෝට් නෝට් එකක් ගහගන්න අවශ්‍ය වෙනවා. එතකොට සම්පූර්ණ රාජ්‍ය ආර්ථික ඒකකයට අදාළ 7 වෙනි ප්‍රශ්නෙට පිළිතුරු සැපීමේ හැකියාව ලබා ගන්න පුළුවන්. අපි ඊළඟ වීඩියෝ පටයකින් යලි හමු වෙමු. ඔබ අමතක නොකර මේ වීඩියෝ පටය සබ්ස්ක්‍රයිබ් කර අර බෙල් අයිකන් එක ක්ලික් කරලා තියන්න. අලුත් වීඩියෝ පටයක් පළ කළ පමණින් ඔබට එය නොටිෆිකේෂන් එක ලැබෙනවා. ඒකම මේවා අපි නොමිලේ සපයන දේශන ඉතා කුඩා කාලයක් තුළ සපයන්න ඕන නිසා තමයි ඉක්මනින් කියන්නේ. ඒතර කුඩා කාලයක් තුළ ඔබට නරඹන්න අවශ්‍ය නිසා හැකියතාක් ඔබ ඔබේ මිතුරන්ටත් මේ ෂෙයා කරලා ඒ අයටත් මේ අවස්ථාව ලබා ගන්න ඉඩ සලස්වන්න. අද නැති අයිබෝවන්